සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ජීවකම්බ වනේ අතකෝ ජීවකෝ කෝමාර බච්චෝ යේන භගවාතේනුප සංකමී උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීධී ඒකමන්තං නිසින්නෝකෝ ජීවකෝ කෝමාර බච්චෝ භගවන්තං ඒතදවෝච කිත්තාවතානුකෝ භන්තේ උපාසකෝ හෝති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි, ඊ타ම ශ්‍රද්ධාවෙන් අදත් මේ සෙනසුරාදා දවසේ පින්වත් ඔබ හැම දෙනාම සූදානම් වන්නේ net fm ධර්ම දක්ෂිනාව තුලින් අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ දෙලොව සැනසීම සලසාගනු පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරනවා නුගේගොඩ පදිංචි බාලගේ අනුලාවතී මහත්මිය, මහේස් පුතණුවන්, උත්පලා ලේලිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් ඔබ හැම දෙනාටම මේ උතුම් අවස්ථාව උදා වෙලා තියෙනවා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා පින්වත් හැම දෙනාම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පෙරදරි කරගෙන වෙනදා වගේම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා මෙලොවත් පරලොවත් යහපත උදා කර ගැනීමට නොපමාව කටයුතු කරන මෙන් බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ අන්තර්ගත වෙන ජීවක සූත්‍රය. මේ සූත්‍ර දේශනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ හමු වෙලා ජීවක වෛද්‍යවරයා බුදුහාමුදුරුවන්ගෙන් විමසන ප්‍රශ්න කීපයකට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුරු
අන්තර්ගත වෙන ආකාරයට මේ සූත්‍ර දේශනාව සකස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවේ එන දහම් කරුණු බැලූ බැල්මට අපේ කනට හුරු පුරුදු බොහොම සරල දහම් කරුණු ටිකක් හැටියට ඔබට හැඟේවි. එනමුත් පින්වතුනි, ඒ සරල භාවයේ වගේම මේ තරම් ගැඹුරක් වටිනාකමක් හරයක් මේ තුල පවතිනවාද කියන කාරණය ඔබ වටහාගෙනද යන්න කියන බව ධර්මානුශාසනාව කෙලවරදී ඔබට හැඟේවි, අවබෝධ වේවි. එක්තරා අවස්ථාවක රජගහ නුවර ජීවකගේ අඹවනයේ බුදුරජාණන් වහන්සේ වැඩවසනවා. ඒ අවස්ථාවේ කෝමාර බච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේ වෙත ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පසෙක හිඳගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් විමසනවා. ඒ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අතකෝ ජීවකෝ කෝමාර බච්චෝ යේන භගවා තේනුපසංකමි. කෝමාර බච්ච ජීවක වෛද්‍යවරයා. ජීවක වෛද්‍යවරයාට යෙදෙන විශේෂණ පදයක් කෝමාර බච්ච. අපේ බෞද්ධ සාහිත්‍යයට විපරම් කරලා බැලුවහම ජීවක වෛද්‍යවරයා කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු කායික වෛද්‍යවරයෙක්. කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක්. ජීවක වෛද්‍යවරයාගේ උප්පත්තියත් ටිකක් සුවිශේෂයි. රජගහ නුවර සාලවතී කියන වෙසඟනට දාව තමයි ජීවක වෛද්‍යවරයා පිළිසිඳ ගන්නේ, උප්පත්තිය ලබන්නේ. වෛශ්‍යාවකගේ කුසින් බිහිවිච්ච කෙනෙක් හැටියටයි සඳහන් කරන්නේ. ඒ වගේම ඒ ජීවක උප්පත්තිය ලැබුවට පස්සේ පෙට්ටියක දාලා ආසන්නයේ ඇති අපද්‍රව්‍ය දාන, එහෙම නැත්නම් කුණු බක්කියකට දමලා යනවා. ඒ අතරතුරේදී තමයි අභේරාජ කුමාරයාට මේ ජීවක කියන පුංචි පුතණුවන් හම්බ වෙන්නේ අර කුණු බක්කියේ දාලා තියෙද්දි. ඒ වෙලාවේදී මේ ජීවක ලදරුවා කුණු බක්කියෙන් එළියට අරගෙන විපරම් කරලා අසල්වැසියන්ගෙන් විමසනකොට අසල්වැසියෝ කියනවා තවමත් ජීවය තියෙනවා, තවමත් ජීවත් වෙනවා කියලා. අන්නේ සංසිද්ධිය මුල් කරගෙන ජීවක කියන නාමය තැබුවා කියන එකයි අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ඒ වගේම අබේරාජ කුමාරයා පුත්කුමරෙක් හැටියට පෝෂණය කරපු නිසා රාජ කුමාරයෙකු විසින් හදා වඩා ගත්ත නිසා කෝමාර බච්ච කියන විශේෂණ පදයෙන් ජීවක වෛද්‍යවරයා හඳුන්වනවා. එතකොට කෝමාර බච්ච ජීවක වෛද්‍යවරයා කියන්නේ රාජ කුමාරයෙක් විසින් පෝෂණය කරලා ලොකු මහත් කරන ලද නිසා කෝමාර බච්ච ජීවක කියලා හඳුන්වනවා. ඉතින් මේ ජීවක වෛද්‍යවරයා බොහොම දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ පිළිබඳ අපේ බෞද්ධ සාහිත්‍යයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වෙනවා. ඒ ගැන
මේ වෙලාවේ දිගින් දිගට විස්තර කරන්න යන්නේ නැහැ. මේ ජීවක වෛද්‍යවරයා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අහනවා කිත්තාවතානුකෝ භන්තේ උපාසකෝ හෝතිති. උපාසකයා උපාසිකාව කියන වචන අපි නිතර නිතර භාවිතා කරනවා. සමහර වෙලාවට වයසට ගිහිල්ලා මරණයට පත් වුනහම මරණ දැන්වීමේ උපාසිකාව උපාසක මහතා කියන ඒ ගෞරවනීය නාමය සඳහන් කරනවා. හැබැයි තරුණාවදියේ ඉන්න කෙනෙකුට මැදිවියේ ඉන්න කෙනෙකුට උපාසක මහත්තයෝ උපාසක අම්මේ උපාසිකාව කියලා ආමන්ත්‍රණය කළොත් ඒක ටිකක් නොගැලපෙන දෙයක් හැටියට තමයි මානසිකත්වයේ සකස් වෙලා තියෙන්නේ. මම තම වයසට ගිහිල්ලා නැහැ. මම තවම හොඳට තරුණයි. මට මොකටද උපාසක මහත්තයා උපාසක අම්මා උපාසිකාව කියලා කියන්නේ. දැන් ඇතැම් ප්‍රදේශවල කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ අර එම්බාම් කරලා මේ මෘත ශරීරය ටික දවසක් පවත්වා ගැනීමට සුදුසු ආකාරයට බෙහෙත් හේත් ගල්වලා සකස් කරනවානේ. එහෙම සකස් කරලා දින කීපයක් දවස් දෙකක් නිවසේ මහජන බුහුමන් සඳහා ගෞරවයේ සඳහා තැන්පත් කරලා තියෙනකොට අර දෑත් එකතු කරලා තියෙන මෘත ශරීරයේ දෑත්වලට නවගුණ වැල තබලා තියෙනවා. ඒ භාවනා කිරීමේදී සිත ඒකාග්‍ර කර ගැනීම සඳහා සමාධිගත කර ගැනීම සඳහා සහායට යොදා ගන්න උපකරණයක් හැටියට නවගුණ වැල අපි හඳුනාගෙන තියෙනවා. එතකොට මේ නවගුණ වැල දෑතේ දැවටීමෙන් තැබීමෙන් අදහස් කරන්නේ ගුණ යහපත් සුපිරිසිදු ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි මේ උඩුකුරුව සයනය කරලා ඉන්නේ. එහෙම නැත්නම් මේ පෙට්ටිය තුල මෘත ශරීරයක් හැටියට තැම්පත් වෙලා තියෙන්නේ කියන එක තමයි sannivedanaya කරන්නේ. මැරෙනකොට උපාසකයෙක් බවට පත් වෙන්න උපාසිකාවක් බවට පත් වෙන්න තියෙනවා නම් මේ ලෝකේ තියෙන හැම තනතුරකටම වඩා හැම ගෞරවනීය පදවියකටම වඩා ඒක මහා ආශිර්වාදයක් පින්වතුනි. ඉතින් මේ උපාසක තුමා උපාසිකාව කියලා කියන වචන කොපමණකින් කෙනෙක් උපාසකයෙක් උපාසිකාවක් බවට පත් වෙනවද කියලා ජීවක බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. කිත්තාවතානුකෝ භන්තේ උපාසකෝ හෝති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යමෙක් මොන කාරණාවන්ගෙන්ද උපාසකයෙක් බවට පත්වන්නේ. යතෝකෝ ජීවක බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතාකෝ ජීවක උපාසකෝ හෝති. ජීවකය යම් දිනක පටන් බුදුන් සරණ ගියේ වෙයිද? දහම් සරණ ගියේ වෙයිද? සංඝුන් සරණ ගියේ වෙයිද? එවක් පටන් එපමණකින් කෙනෙක් උපාසකයෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ජීවකට පහදලා දෙනවා. දැන් ඔබ බොහොම අවබෝධයෙන් කරුණාකාරණා දැන හඳුනාගෙන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි.
බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සංඝ සරණ යමි. ဒုတိယම්පි දෙවනුවද, තතියම්පි තෙවනුවද. බුදුන් දහම් සංඝුන් සරණ යමි කියලා මෙනෙහි කරා නම්, අදිෂ්ඨාන කළා නම්, ප්‍රකාශ කළා නම් අර්ථ අවබෝධය ඇතිව එවක් පටන් ඔන්න ඔබ තුනුරුවන් සරණ ගිය උපාසකයෙක්, උපාසිකාවක් බවට පත් වුණා කියන එකයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙන්නේ. එහෙමනම් නිකමටවත් පන්සිල් ටික සමාදන් වෙන්නේ නැති, බණපදයක් අහන්නේ නැති, තුනුරුවන් ගරු කරන්නේ නැති, තුනුරුවන් අදහන්නේ නැති, තුනුරුවන් පිළිගන්නේ නැති කෙනෙක් හුදෙක් උප්පැන්න සහතිකයේ බෞද්ධ කියන නාමයෙන් හඳුන්වලා තිබුණට එයා තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්, එහෙම නැත්නම් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් නොවේ. යමෙක් තුනුරුවන් සරණ ගියා නම් අන්න ඒ කෙනා උපාසකයෙක් හැටියට හඳුනාගත හැකි. ඇතැම් අයට බුදුහාමුදුරුවෝ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒවා මේ ඇති ප්‍රශ්න නෙමේ, වැදගත් ප්‍රශ්න නෙමේ. බුදුහාමුදුරුවන්ගේ ආයුෂ පිළිබඳව, උන්වහන්සේගේ භෞතික ශරීරයේ උස පළල පිළිබඳව, උන්වහන්සේ උප්පත්තිය ලබපු තැන් පිළිබඳව, පිරිනුවන් පාපු තැන් පිළිබඳව, මංගල ධර්මදේශනා පවත්වපු තැන් පිළිබඳව, ඒව පිළිබඳව සැකසංකා පහළ කරගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව විචිකිච්ඡාවක්, සැකසංකා ඇති කරගෙන කටයුතු කරනවා. ඒ වගේම සංඝයා පිළිබඳව, ධර්මයේ පිළිබඳව යම් යම් සැකසංකා ඇති කරගන්නවා. විචාරශීලී වීම, විමර්ශනය, විමසා බැලීම බුදුදහම ඉහළින්ම අගය කරලා තියෙනවා. යම් කිසි ධර්ම කාරණයක් නිරවුල් අවබෝධය පිණිස දැනවුගත් ධර්මදර විනේදර යතිවරයන්ගෙන් අසා විමසා දැනගැනීම, සාකච්ඡා කිරීම තුනුරුවන්ට කරන අගෞරවයක් නෙවෙයි. තමන් තුළ තියෙන අපැහැදිලි අවබෝධය, තමන් තුළ තිබෙන සැකසංකා දුරුකර ගැනීමට වඩාත් නිවැරදි අවබෝධයක් ඇතිකර ගැනීමේ සත්පුරුෂ හැඟීමෙන් බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝරත්නයේ පිළිබඳව විමසීම කිසිසේත්ම පාපයක්, අකුසලයක් නෙමෙයි. එහෙම විමසන්න ඕන. හැබැයි සමහර අවස්ථාවල අපි දකිනවා තමන් සියල්ල දත් කෙනෙක් හැටියට, තමන්ගේ දැනුම් සීමාව කොපමණද කියන එක පිළිබඳවත් අවබෝධයක් නැතුව, බුද්ධ දර්ශනයේ පිළිබඳව අවබෝධයක් නැතිව, ඊටාම පහත් විදිහට බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව සැකසංකා ඇති කරගෙන මහා ලොකු තර්ක විතර්ක ගෙනෙනවා. එහෙමනම් අවබෝධයෙන් යමෙක් බුදුන් සරණ ගියාද, දහම් සරණ ගියාද, සංඝුන් සරණ ගියාද, එපමණකින් ඒ තැනැත්තා උපාසකයෙක්, උපාසිකාවක් බවට පත් වෙනවා. ඒ හින්දුද, ඉස්ලාම්ද, කතෝලිකද, එහෙම නැත්නම් වෙනත් ආගමිකයේද, ඒක ගැටලුවක් නැහැ.
උප්පැන්න සහතිකේ බෞද්ධයා කියලා සඳහන් වුණාට ඔබ අවබෝධයෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන ආකාරයට හඳුනාගෙන වටහාගෙන තුනුරුවන් සරණ නොගියනම් ඔබට උපාසක කියන වචනය ගැලපෙන්නේ නැහැ. ඒක මහා ආශිර්වාදයක්. ඒ ගෞරවනීය পদවිය ලබන එක. එනිසා ඒ අවබෝධයෙන් යුතුව හැම වෙලාවෙම කට ඇරලා නිර්භයව තුනුරුවන් විශ්වාස කරගෙන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන්න මෙනෙහි කරන්න ඒ උතුම් සරණ යන්න ඔබ හැබෑවටම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම උපාසකයෙක් හැටියට හඳුනා ගනීවි. ඔන්න ජීවකට උපාසකයා යනු කවුද කියලා බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. ඊළඟට උපාසක භාවය අර්ථ සම්පන්න වෙන ඒකේ වටිනාකම වැඩි වෙන තවත් කාරණයක් තියෙනවා. ජීවක ඒ ගැනත් බුදුහාමුදුරුවන්ගෙන් විමසලා දැනගන්නවා. කිත්තාවතාපන භන්තේ උපාසකෝ සීලවා හෝතිති. අර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ ගියාට එයා උපාසක කියන නාමය ලැබුවට සිල්වත් උපාසකයෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ කෙනා සීල සම්පන්න උපාසකයෙක් බවට මං කිව්වා මුලින්ම ඇතැම් ප්‍රදේශවල මෘත ශරීරයේ දෑතට නවගුණ වැල දවටනවා. එතනින් සිල්වත් බව අර්ථවත් වෙන්නේ නැහැ. එතකොට සීල සම්පන්න උපාසකයෙක් බවට පත් වෙන්න නම් ස්වාමීනි මොන වගේ කරුණුද එකතු වෙන්න ඕන? මොන වගේ ගුණාංගද තියෙන්න ඕන? බුදුහාමුදුරුවෝ පහදා දෙනවා යතෝකෝ ජීවක උපාසකෝ පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති එත්තහවතාකෝ ජීවක උපාසකෝ සීලවා හෝති. දැන් උපාසක භාවයට පත්වෙච්ච කෙනා සීල සම්පන්න උපාසකයෙක් බවට පත් වෙන්නේ. සීල සම්පන්න උපාසිකාවක් බවට පත් වෙන්න නම් ඒ කෙනා පන්සිල් රකින්න කෙනෙක් බවට පත් විය යුතුයි. පන්සිල් නොරකින්නවා නම් එයා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් පමණයි. සීල සම්පන්න උපාසකයෙක් බවට පත් වෙන්නේ නැහැ. ජීවක යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවද? නොදුන් දේ ගැනීමෙන් වළකිනවද? වැරදි කාමසේවනයෙන් වළකිනවද? මුසාවාදයෙන් වළකිනවද? මදයට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් පානයෙන් වළකිනවද? එපමණකින් ඒ තැනැත්තා සීල සම්පන්න උපාසකයෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා. දැන් හරි අපූර්වයි පින්වතුනි. කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ ගියාම ඒ තෙරුවන් සරණ ගිය කෙනා තුල අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනා තුල ඊළඟට මෝරා වැඩෙන සුවිශේෂී ගුණාංගය තමයි එයා පස්පවින් වැළකිච්ච සීල සම්පන්න උපාසකයෙක් බවට පත් වෙනවා කියන එක.
දැන් උපාසක මහත්මයා උපාසක අම්මා මේ ආදී වචන පාවිච්චි කළාට ඔබත් සමහර විට ගමේ පන්සලේ ප්‍රධාන උපාසක මහත්තයා වෙන්න පුළුවන්. ඔබ ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොය දවසට සීල සමාදානයේ නිරත වෙන ගමේ කවුරුත් බොහොම ගෞරවයෙන් හඳුන්වන උපාසිකාව උපාසක මහත්තයා කියන ගෞරවනීය ආමන්ත්‍රණයේ ලබන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් තමන් කල්පනා කරලා බලන්න මේ කියන ගුණාංග තුල තමන් ජීවත් වෙනවද කියලා. මෙතෙක්කල් හඳුනා නොගෙන හිටියානම් අද අදිෂ්ඨාන කරගන්න. අනේ මම මේ නමට ගැලපෙන විදිහට මේ ගෞරවනීය ආමන්ත්‍රණයට ගැලපෙන විදිහට පස්පවින් වැළකීච්ච පන්සිල් සුරකින සීල සම්පන්න උපාසකයෙක් උපාසිකාවක් බවට පත්වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේගෙන් 3 වෙනි ප්‍රශ්නයකුත් අහනවා. කිත්තා වතාපන බන්තේ උපාසකෝ අත්තහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතායාති. උපාසකවරු අතර උපාසිකාවන් අතර කෙනෙක් ඉන්නවා ආත්මාර්ථයට පමණක් නැඹුරු වෙච්ච අය. පරාර්ථය සඳහා යොමු වීමක් නැහැ. දැන් මේ ජීවක බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ කාරණේ. භාග්‍යවතුන් වහන්සේ කොපමණකින් උපාසකයෙක් උපාසිකාවක් අත්තහිතාය පටිපන්නෝ හෝති. තමන්ට වැඩ පිණිස පිළිපන්නේ වෙයිද? නෝ පරහිතාය. අන්‍යයන්ට වැඩ පිණිස නොපිළිපන් කෙනෙක් වන්නේ කෙසේද? ඒ කියන්නේ තමන්ගේ සුභසිද්ධිය විතරක් හිතන අන්‍යයන්ගේ සුභසිද්ධිය නොහිතන උපාසකයෙක් කියන්නේ කොයි වගේ කෙනෙකුටද? එයා තුල තියෙන ගති ලක්ෂණ මොනවාද? ඒකත් බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා. යතෝකෝ ජීවක උපාසකෝ අත්තනා සද්ධා සම්පන්නෝ හෝති නෝ පරං සද්ධා සම්පදාය සමාදපේති. යම් කිසි කෙනෙක් තමන් ශ්‍රද්ධා සම්පන්න වෙනවා, තුනුරුවන් අදහනවා, පන්සිල් ආරක්ෂා කරනවා, ඒ ගුණධර්ම තුල තමන් පිහිටලා කටයුතු කරනවා. නෝ පරං සද්ධා සම්පදාය සමාදපේති. හැබැයි කිසි විටක අන්‍යයන් ශ්‍රද්ධාව තුල පිහිටුවන්නට, ශ්‍රද්ධාවෙහි පිහිටුවන්නට කටයුතු කරන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා අනේ ඉතින් අපිට ලෝකය වෙනස් කරන්න බෑ, අනිත් අය හදන්න බෑ, මට තේරෙන හැටියට මම පන්සිල් රැකගෙන බණක් දහමක් අහගෙන පින්කමක් සිද්ධ කරගෙන ඉන්නවා. ඒ අයට ඕන නම් ඒ අය කරගනීවි. මට ඒ අයට කරදර කරන්න බෑ, මට ඒ අයට වද දෙන්න බෑ. එහෙම හිතනවා. පුංචි හෝ උත්සාහයක් ගන්නෙ නැහැ තමන් සමග ජීවත් වෙන ඇසුරු කරන්නන් අසල්වාසීන් හිතවතුන් ශ්‍රද්ධාවෙහි පිහිටුවන්නට. සද්ධා බීජං, මේ නිර්වාණගාමී ප්‍රතිපදාව තුල මූලිකවම ඇති කරගත යුතු වපුරන්න අවශ්‍ය කරන සරුසාර බීජය තමයි ශ්‍රද්ධාව කියන්නේ. කසීභාරද්වාජ සූත්‍රයේ එකනේ ශ්‍රද්ධාව බීජයක් හැටියට පෙන්නලා තියෙන්නේ. එතකොට මේ
ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි තුනුරුවන් සරණ යන්නේ සීල සම්පන්න වෙන්නේ. ශ්‍රද්ධාව ගැන දීර්ඝ වශයෙන් කරුණු පහදලා දෙන්න අවශ්‍ය නැහැනේ අපේ පින්වතුන්ලාට. ආකාරවතී ශ්‍රද්ධා ඒ කියන්නේ කරුණු කාරණා විමසලා දැන හඳුනාගෙන අවබෝධයෙන් ඇති කරගන්න විශ්වාසය. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකරපු කෙනෙක්. ඒ වගේම සියලු පුද පූජාවන් ලැබීමට යෝග්‍ය වූ කෙනෙක්. සම්මා සම්බුද්ධත්වයට පත් වූ කෙනෙක්. මේ ආදී වශයෙන් නවරහාදී බුදුගුණ පිළිබඳව අවබෝධයෙන් ඇති කරගන්න වැටහීම ශ්‍රද්ධාව. එහෙම බුදුහාමුදුරුවෝ පිළිබඳව හරි වැටහීමක් අවබෝධයක් ඇති වෙනකොට සෙසු කාරණාවන් ඒ තරම් ලොකුවට හිතන්නේ නැතුව බුදුහාමුදුරුවෝ සරණ යන්න ඒ ශ්‍රාවකයාට බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා යමෙක් තමන් ශ්‍රද්ධා සම්පන්න වෙලා ශ්‍රද්ධාවෙහි පිහිටලා අන්‍යනුත් ශ්‍රද්ධාවෙහි පිහිටුවන්ට කටයුතු නොකරයිද එයා ආත්මාර්ථය පිණිස කටයුතු කරන කෙනෙක්. එහෙම නැත්නම් අත්තහිතාය පටිපන්නෝ තමන්ගේ හිතසුව පිණිස පිළිපන් කෙනෙක් හැටියට සලකනවා. අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් සුභසිද්ධිය වෙනුවෙන් නොපිළිපන් කෙනෙක් හැටියටයි පෙන්වා දීලා තියෙන්නේ. ඒ වගේම ඒ ශ්‍රද්ධා සම්පන්න කෙනා අර්ථ දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙමින් කටයුතු කරනවා. අන්‍යයන් ඒ ආකාරයට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටුවන්නට කටයුතු කරන්නේ නැහැ. එහෙව් පුච්චලයා තමන්ගේ සුභසිද්ධිය පිණිස පිළිපන් උපාසකයෙක් උපාසිකාවක් හැටියට හඳුනාගන්න අන්‍යයන්ගේ සුභසිද්ධිය පිණිස පිළිපන් උපාසකයෙක් උපාසිකාවක් නොවන බව ජීවක වෛද්‍යවරයාට බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා. ඊළඟට 4 වෙනි ප්‍රශ්නයක් ජීවක වෛද්‍යවරයා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා. කිත්තාවතාපන භන්තේ උපාසකෝ අත්තහිතායච පටිපන්නෝ හෝති පරහිතාය චාති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එතකොට තමන්ටත් යහපත පිණිස අන්‍යයන්ටත් යහපත පිණිස පිළිපන් උපාසකයාගේ ස්වභාවය උපාසකතුමාගේ ලක්ෂණ මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. යතෝකෝ ජීවක උපාසකෝ අත්තනාව සද්ධා සම්පන්නෝ හෝති පරංච සද්ධා සම්පදාය සමාදපේති. ජීවක යමෙක් අත්තනාව සද්ධා සම්පන්නෝ හෝති තමන් ශ්‍රද්ධා සම්පන්නයි. ඒ වගේම හැම වෙලාවෙම පරංච සද්ධා සම්පදා සමාදපේති. සෙසු අයත් ශ්‍රද්ධාවෙහි පිහිටුවන්නට නිරතුරුවම කටයුතු කරනවා. ඇතැම් වෙලාවට ඔබ ඇසුරු කරන කෙනෙකුට ඔබට කියාවි මට මේ මෑත කාලේ ඉඳන් කොහොමත් පාලනය කරගන්න බැරි කේන්තියක් එනවා. ෂණික කෝපයක් ඇති වෙනවා. ඒ නිසා මට
බොහොම ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ ඒ වගේ කෙනෙකුට උපදේශක් දෙනවා. ඔයා ටිකක් බුදුන් වැඳලා පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා මිනිත්තු 10ක් මෛත්‍රී භාවනාව වඩන්න ටික දවසක් මාසයක් විතර. ඔයාට පොඩි වෙනසක් හඳුනා ගන්න ලැබේවි. දැන් අර නොහඳුනාගෙන හිටපු ඉසව්වකට ඒ තැනත්ත යොමු කළා. දැන් ඒ කෙනා ඔබත් එක්ක ඔය ප්‍රශ්නේ සාකච්ඡා කළේ සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යෑමට බාධාවක් වෙලා තියෙනවා කියන එක ඒ තැනත්තාට හැඟෙන නිසාමයි. ඒ කියන්නේ ඔහු ඇය දන්නවා මේක මට තියෙන ලොකු ගැටලුවක්. මේ ගැටලුවත් එක්ක මට මේ ජීවිතේ අන්‍යයන් සමග සමාජයේ සුහද මිත්‍රශීලී සහසම්බන්ධතාවයක් ඇති කරගන්න බැරි වෙලා තියෙනවා. බොහෝ අය මාත් එක්ක අමනාප වෙනවා. බොහෝ අය මාව ප්‍රතික්ෂේප කරනවා. මං වහාම මේ ගැටලුව निराකරණය කරගත යුතුයි කියන මට්ටමට මානසික මට්ටමට ඇවිල්ලා වෙන්න පුළුවන් මේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒ වෙලාවේදී ඔබට ඒ අවබෝධය තියෙනවා නම් ඔබ ඒ කෙනා නිවැරදි ආකාරයට අර වගේ පුංචි උපදේශයකින් යහමගට යොමු කරනවා නම් ඔහු ඒ පිළිවෙතෙහි නිරත වෙනකොට අවබෝධ කරගනීවි. හැබැයි නේද ඒ පිළිවෙත අනුගමනය කරනකොට ඇත්තටම මට සුවයක් තියෙනවා. මට ලොකු සහනයක් තියෙනවා. එහෙම ටිකින් ටික වැටහෙනකොට එයා මේ ප්‍රායෝගිකව තුනුරුවන් පිළිබඳව ධර්මයේ පිළිබඳව පැහැදීමක් ඇති වෙලා ඒ පිළිබඳව විශ්වාසය ඇති කරගන්නවා. එතකොට ඔබ ඒ හැම අවස්ථාවකම ශ්‍රද්ධාවෙහි පිහිටලා ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරනකොට සෙසු අය ශ්‍රද්ධාවෙහි පිහිටුවන්නට ශ්‍රද්ධාව තුල ඒ අය සමාදන් කරවන්නට කටයුතු කරනවා නම් අන්න එබඳු ස්වභාවයෙන් යුක්ත උපාසකතුමා උපාසිකාව අන්‍යයන්ටත් යහපත පිණිස පවතින තමන්ගෙත් යහපත පිණිස කටයුතු කරන මේ දෙයන්සේම අර්ථයේ සලසන ගුණයහපත් උපාසක තුමෙක් උපාසිකාවක් හැටියට බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයාට හඳුන්වලා දෙනවා. ඒ විතරක් නෙමෙයි අත්තනාච සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපේති. කවුරු හරි පන්සිල් ටික ආරක්ෂා කරගන්න උත්සාහ කරනකොට අනේ මොන පිස්සු විකාරද ඕවා කරගෙන දැන් කොහොමද ජීවත් වෙන්නේ අද කාලේ හැටියට සීල් රකින්න පුළුවන්ද? අවඥාවෙන් අවමන් කරලා ගරහලා හෙලා දැකලා කතා කරනවා කෙනෙක් සිල්වත්ත පන්සිල් ටික ආරක්ෂා කරගෙන කටයුතු කරනකොට. එහෙම නෙමෙයි. තමනු සීල සම්පන්න වෙලා සීලයෙහි ආනිසංසය අත්විඳගෙන අන්‍යයන්ට පහදලා දෙනවා මේ ආකාරයට කටයුතු කරන්න. සිල්වත් භාවය ආරක්ෂා කරගන්න. ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳාගෙන මනසට සහනයක් ලැබේවි. ඒ කරන්නේ මොකද්ද? සිල්වත් භාවයේ වටිනාකම හඳුනාගෙන තමන් සීල සම්පන්න වෙනවා වගේම අන්‍යනුත් සීලයෙහි සමාදන් කරවීමට
පිහිටුවීමට කටයුතු කරන එක. එතකොට ඒ කෙනා අර දෙපිරිසටම තමන්ටත් අන්‍යයන්ටත් කියන මේ දෙපිරිසටම යහපත පිණිස පිළිපන් හැබෑම උපාසකයෙක් හැටියට ජීවක වෛද්‍යවරයාට බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා. ඒ වගේම ඒ ගුණ යහපත් තුනුරුවන් සරණ ගිය සීල සම්පන්න උපාසක තුමා තුල උපාසිකාව තුල පවතින ඊළඟ ගුණාංගය තමයි අත්තනාච ඡාග සම්පන්නෝ හෝති පරංච ඡාග සම්පදාය සමාදපේති. දන් දෙන්න තමන් කැමති වගේම අන්‍යයන්ටත් දානේ සඳහා මග කියලා දෙනවා. දන් දීම සඳහා යොමු කරනවා, පරිත්‍යාගයේ සඳහා යොමු කරනවා. හැබැයි සමාජයේ ස්වභාවය නම් මීට වැඩිය වෙනස්. බොහෝ විට අනිත් අයට දන් දෙන්න උපදෙස් දෙනවා. අනිත් අයට එහි වටිනාකම කියලා දෙනවා. අනිත් අයගෙන් සහයෝගය ඉල්ල ගන්නවා, ධන ධාන්‍ය සම්පත් එකතු කර ගන්නවා. තමන්ගෙන් කීයක්වත් ඒකට යොදන්නේ නැහැ. අනිත් අය දෙන දේවල් එකතු කරලා තමන්ගේ දේවල් හැටියට දෙනවා. එහෙම නෙමෙයි. තමනුත් දන් දෙනවා, දානේ වටිනාකම තේරුම් ගන්නවා. ඒ තේරුම් අරගෙන ඒ පරිත්‍යාගය අනිත් අයටත් පුරුදු පුහුණු කරනවා. දන් දීමෙහි අනිත් අයත් යොමු කරනවා. එතකොට හැබැයි ශ්‍රද්ධා සම්පන්න සීල සම්පන්න උපාසකතුමාගේ උපාසකතුමියගේ ගති ලක්ෂණ තමයි ශ්‍රද්ධා සම්පදාවේ පිහිටලා, සීල සම්පදාවේ පිහිටලා, ඒ වගේම ත්‍යාග සම්පදාවේ පිහිටලා කටයුතු කරනවා. සෙසු අයත් ඒ කෙරෙහි යොමු කරනවා. බික්කූණං දස්සන කාමෝ හෝති පරංච බික්කූණං දස්සතේ සමාදපේති. භික්ෂූන් වහන්සේලා දකින්න ප්‍රිය කරනවා වගේම සෙසු අයටත් භික්ෂූන් වහන්සේලා දකින මාවත හෙලිපෙහෙලි කරලා දෙනවා, හඳුන්වා දෙනවා. අත්තනාව සද්ධම්ම සෝතු කාමෝ හෝති පරංච සද්ධම්ම සවනේ සමාදපේති. සෙසු අයත් සද්ධර්ම ශ්‍රවණයට යොමු කරනවා. දැන් අපේ ශ්‍රාවක පින්නතුන්ලා දුරකථන ඇමතුමින් ආගිය තොරතුරු කතා කරන තමන්ගේ හිතවතුන්ට අනේ අහවල් නාලිකාවේ, මේ net FM නාලිකාවේ ධර්ම දක්ෂිනාව මේ වගේ බණ මාලාවක් විකාශනය කරනවා. ඔය ඔක්කොම දාලා ඔය බණ ටික අහන්නකෝ. හරි ෂෝක්, හිත හදාගන්න පුළුවන්. ධර්මයේ ගැන දැනගන්න පුළුවන්. තමන්ගේ අත්දැකීමුත් එකතු කරලා අර නොදන්න කෙනෙකුට ධර්ම ශ්‍රවණයට යොමු කරනවා. කල්යාණ මිත්‍ර ගුණයක්. එතකොට තමන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති සෙසු අයත් හැකි සෑම ආකාරයකින්ම සද්ධර්මයට යොමු කරනවා, ශ්‍රවණයට යොමු කරනවා. දැන් ඇතැම් වෙලාවට අපි ළඟට එන ඇතැම් අය කියනවා, අනේ ස්වාමින් වහන්සේ මේ ඇහෙන බණ ටිකම ඇති හැදෙනවා නම් හැදෙන්න. මම සමහර වෙලාවට රේඩියෝ එක ඇහෙන්නම දානවා. ඒ වුණාට නිකන්වත් ඒව ගානකට ගන්නෙ නෑ. ඒ නිසා තමයි මේ පිරිහිලා තියෙන්නේ, විනාශ වෙලා තියෙන්නේ. මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ. එහෙම කම්පා වෙනවා. නිවසේ එක්කෙනෙක් බොහොම සංසුන්ව බණ ටික අහනකොට අනිත් අය ඒකට යොමු වෙන්නේ නෑ. ඒක හාස්‍යයට ලක් කරලා, අවඥාවට ලක් කරලා ගරහලා ප්‍රතික්ෂේප කරනවා. නමුත්
හැබැයි උපාසක ගුණාංගයන්ගෙන් යුක්ත කෙනා හැම වෙලාවෙම වෙරදරන්නේ තමනුත් ධර්ම ශ්‍රවණය කරනවා වගේම සෙසු අයත් ධර්ම ශ්‍රවණයට යොමු කරනවා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා ජීවක වෛද්‍යවරයාට අහපු දහම් දැරීමට, ඒ වගේම ඒවා පිළිබඳව තව තවත් අර්ථ විමසා බැලීමට, ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වීමට, ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි කටයුතු කිරීමට උත්සාහවත් වෙනවා. ඒ වගේම සෙසු අයත් ඒ ආකාරයටම ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදවීමට, ඒ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරලා අපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීමට, ප්‍රතිපත්තියෙහි පිහිටීමට කටයුතු කරනවා නම් මෙන්න මේ කෙනා අන්‍යයන්ටත් යහපත පිණිස පිළිපන්, තමන්ටත් යහපත පිණිස පිළිපන්, දෙපිරිසටම යහපත සලසන උපාසක තුමෙක් උපාසිකාවක් හැටියට සලකන්න කියලා ජීවකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙමනම් හාස්‍යයට ලක් කරන වචනයක් නොවේ. ඒක තමන්ට ලැබෙන ඊටාම සුවිශේෂී චරිත සහතිකයක්. උපාසක උපාසිකාව කියන මේ ගෞරවනීය ආමන්ත්‍රණයන් දෙක තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ කියපු ගුණාංග ටික හිතට අරගෙන ඔබ වෙන දෙයක් නෙමෙයි, තමන්ගේ හුස්ම ටික යන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා උපාසිකාව සතු හැබෑ ගුණාංග ටික තමන් තුළ එකතු කරගන්න. උපාසකයෙක් තුළ පැවතිය යුතු හැබෑ ගුණාංග ටික තමන්ගේ ජීවිතයට එකතු කරගන්න වෙරවීරිය දරනවා නම් ඔබ ටිකින් ටික පිරිසිදු වෙච්ච යහපත් ගුණාංගයන්ගෙන් හෙබි චරිතයක් සහිත ගුණවත් කෙනෙක් හැටියට, වචනේ පරිසමාප්තාර්ථයෙන්ම උපාසක තුමෙක් උපාසිකාවක් හැටියට මේ ජීවන ගමන ඔබට කෙලවර කරන භාග්‍ය උදා කර ගැනීමට හැකි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ජීවක වෛද්‍යවරයා අසා දැනගත් මේ කාරණාවන් ටික තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. තුනුරුවන් සරණ යෑමෙන් උපාසකයෙක් බවට පත්වෙනවා. පංචශීලෙහි පිහිටීමෙන් සීල සම්පන්න උපාසකයෙක් බවට පත්වෙනවා. ඒ කෙනා තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වීමෙන්, ශ්‍රද්ධාවේ පිහිටල කටයුතු කිරීමෙන් සහ සෙසු අයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටුවලා ශ්‍රද්ධාවේ පිහිටුවන්නට කටයුතු කිරීමෙන් දෙපිරිසටම යහපත සලසන සත්පුරුෂ උපාසක තුමෙක් උපාසිකාවක් හැටියට මේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. ඔබත් ඒ උතුම් චරිතවත් උපාසක තුමෙක් උපාසිකා තුමියක් බවට පත්වෙන්න අදිටන් කරගන්න කියලා සිහිපත් කරමින් අද ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා නුගේගොඩ පදිංචි බාලගේ අනුලාවතී මහත්මිය, මහේස් පුතණුවන්, උත්පලා ලේලිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින්. බලාපොරොත්තු වෙනවා 2014 ජනවාරි 8 වන දින අවුරුදු 86ක් ආයු වළඳා අභාව ප්‍රාප්ත වූ මහාම්බලන්ගොඩ සහ නුගේගොඩ මිරිහානේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය දේශීය පාරම්පරික වෛද්‍ය සමරහේවා හෙන්රිද සිල්වා මහත්මා වෙනුවෙන් එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමටත්, හෙන්රිද සිල්වා මහතාගේ දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත්
බාලගේ සංගදාස ඇඩ්ලින් නෝනා සෙල්ලහේවා දෙමව්පියන්ට සහ අමරසේන අකිකෝ කල්යාණවති සුගතපාල ගුණවතී යන සහෝදර සහෝදරියන්ටත් දයානන්දද සිල්වා පියාණන්ට හා උපුලී නැගිනියටත් නමින් මිය පරලෝගිය පින්බලා පොරොත්තු වන්නා වූ සියලුම ඥාති හිතයිසීන්ටත් දේශකයාණන් වහන්සේටත් ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනවා. ඉතින් ඒ දායකත්වය දරන පින්වතුන් හැම දෙනාටම ඒ අයගේ පවුල්වල සියලු දෙනාට තුනුරුවන්ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය සෙත සාන්තිය සැලසේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් net fm කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාටමත් සියලු ලෝකවාසී සත්වයන්ටත් මේ උතුම් පුණ්‍ය ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය සෙත සාන්තිය උදා වේවා. දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වන පවුලට සම්බන්ධ මිය පරලෝකීය නම් සඳහන් කළ නොකළ සියලු දෙනා පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මියගිය හැම දෙනාමත් පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාම මේ උතුම් පින අනුමෝදන් වෙලා සසර කතරින් එතර වේවා. දෙවියෝ පින් අනුමෝදන් වේවා. දිවයිසුරු දියුණු කර ගනීවා. ඔබ හැම දෙනාම ආරක්ෂා කරත්වා. කෙලවර අපි සියලු දෙනාට ජාති ජරා මරණ කියන දුක් වලින් එතරව නිවන් දකින්නම මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. තුනුරුවන්ගේ සරණයි.